මේ සත්‍ය දැක්කොත් කවුරු හරි එයාට කියපු කෙනත් එක්ක හදවතින් බැඳෙනවා. ඒ බැඳුනයින් පස්සේ එක හදවතක් වෙනවා. හැබැයි මතක තියාගන්න ඒ හදවතටත් නොබැඳී ඉන්න. ඒ හදවතටත් නොබැඳී ඉන්න. නැත්තම් ඒ හදවත බදාගත්තයින් පස්සේ එතනත් හිත රජ කරනවා. අසංක එරංග ඕගොල්ලන්ගෙන් ඔය දෙන්නට විතරයි මේක දෙන්නේ. අරමුණක් එක්ක 180 අල්ලන්න අරමුණ බොඳ වෙන්න දෙන්න එපා. අරමුණක් එක්ක 180 අල්ලන්න කිට්ටුවෙන්ම තියෙන අරමුණක් ගන්න. තමන්ගේ ෆෝන් එක බොහොම වැදගත්. අල්ලලා 180ත් පේන්න දෙන්න අරමුණත් පේන්න දෙන්න. අරමුණ බොඳ වෙන්න දෙන්න එපා. ටිකක් වෙලා ඉන්නකෝ මොකද්ද වෙන්නේ කියලා බලන්න. නිර්වාණ මාර්ගය කියලා එකක් පෙන්නනවනේ. මේ මාර්ගය ඇවිල්ලා මැටීරියල් 4කින් හදාපු මාර්ගයක්. ඒ කියන්නේ සතර සතිපට්ඨානෙන් හදාපු මාර්ගයක් මේක. මේ මැටීරියල් 4 අවබෝධ කරගන්න තමන් මාර්ගයේ ඩ්‍රයිවිං කරන්න ඕනේ. මොකක් හරි ධර්මපර්යාය අනුපස්සනාවක් දුන්නයින් පස්සේ ඔයාලා ගමනාන්තය දක්වා යන බස් එකේ වාඩි වෙලා ඉවරයි. ඕගොල්ලන්ට ඩ්‍රයිවිං කරන්න තහනම් මේකේ. ඕගොල්ලන් ඩ්‍රයිවිං කරන්න එපා. අනුපස්සනාව නැමැති බස් එකේ වාඩි වෙලා අර මැටීරියල් 4ෙන් හදාපු කාපට් එක බලා ගන්න එක විතරයි තියෙන්නේ. කොළඹ මොන වගේද කියලා හොයන්න යන්න එපා. ඕගොල්ලන් ඔටෝමැටිකලි සබාධම මාර්ගෙන් ඔයාලා ඒ ස්ථානෙට ගෙනියනවා. ඔයාලා ආයාසයෙන් යන්න ලෑස්ති වුණොත් ඩ්‍රයිවිං කරන්න යන්න ලෑස්ති වුණොත් බස් එක ස්ටාර්ට් වෙන්නේ නැහැ. පැහැදිලි ඒක. සිරිපාල ස්ටාර්ට් කරන්න දෙන්නේ නැහැ ඕගොල්ලන් ආයාසයක් එදුවොත්. අසඤ්ඤතල තියනවා කියලා කියනවා. මම අහනවා අසඤ්ඤ වෙන්නේ අර සංඥා ශූන්‍ය කරගත්ත කෙනාටද නැත්නම් සංඥා විවෘත කරගත්ත කෙනාටද? මෙතන මම දෙන ධර්මපර්යාය සම්පූර්ණයෙන්ම සංඥා විවෘතයි. පංචේන්ද්‍රිය විවෘතයි. මුළු පංචේන්ද්‍රයෙන් විවෘතයි. එතකොට එයාට සංඥා නැති වෙනවා. එයා අසඤ්ඤ වෙන්න බෑ. අසඤ්ඤ වෙන්නේ ඇස් දෙක පියාගෙන යන්නේ උන් අපිට කියන අපි අසඤ්ඤ වෙනවයි කියලා. පිස්සු. එහෙම එකක් නැහැ. මේ මාර්ගය හරිම මාර්ගය. මේක තමයි හරිම මාර්ගය. මාර්ග ඕන තරම් තියෙනවා. මේක තමයි හරි මේක. මේක ටච් කරන්නේ නැතුව කාටවත් ගියයි කියලා කිව්වොත් එයා ගියපු කෙනෙක් වෙන්න බෑ. මිනිස්සු ඇස් අරගෙන නිවන් දකින්න බයයි. ඒ කියන්නේ ඇස් අරගෙන නිවන් දකිනවා කියන්නේ කෙලින්ම මරණය දකින්නවයි කියන එක. මේ මරණය දැක ගන්න උත්සාහයක වීරියක යෙදෙන මෙතන ඉන්න වටිනා කියන මිනිස්සු කොට්ටාසය අරවයි ගිහිල්ලා හිර වෙන්න එපා. කොහෙද? ඉන්ද්‍රිය සංවෘත සීලය. ඉන්ද්‍රිය විවෘත කරමින් යන මාර්ගය. ඕක සමන්තබද්ද ස්වාමීන් වහන්සේ දේශනාවක් කළා තියෙනවා. ඒ දේශනාව අහන්න ඉන්ද්‍රිය සංවෘත සීලය ගැන කතා වෙන දේශනාවක්. ඒකට කවුරුවක්වත් අත තියන්නේ නැහැ. ඔය විසුද්ධි මාර්ගයේ වඩන කට්ටියකට අත තියන්නේ නැහැ. ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන යන කට්ටිය. මං කියන්නේ ඒ කට්ටිය විසුද්ධි මාර්ගය කරනවා කියලා. අතුලාන්තය හිස් කරනවා. පැවැත්ම කියන තැන දැක ගන්නවා. නමුත් ඇස් ඇරියන් පස්සේ උන්ට කෙලවෙනවා. එතකොට උන් අසඤ්ඤ වෙලා ඉඳලා තියෙන්නේ. නිතරම රහතන් වහන්සේ කෙනෙකුගේ ඉන්ද්‍රිය පැය 24ෙම විවෘතයි. සිහිනය තුල ඉන්ද්‍රිය විවෘතද නැද්ද? සිහිනය තුල පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සිහිනය තුල ඉන්ද්‍රිය විවෘතද නැද්ද? අසඤ්ඤ වෙලා තියෙනවද නැද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. එහෙම කවුරු හරි කිව්වොත් මම දැන් සිහිනයක් බලනවා මං අසඤ්ඤ වෙලා ඉන්නේ. මගේ ශරීරය ඇඳේ කියලා කිව්වොත් ඌට හීනය නැති වෙලා යනවා. එතකොට අර සිහිනය ඇතුළෙත් ඕගොල්ලන් හොඳට බලන්න සංඥා සහිතයි. සියල්ල හඳුරනවා. ජීවිතය ආරක්ෂා කරගන්න සියල්ල සිද්ධ කරන සිහිනය තුල. එතකොට එතන සංඥා සහිතයි. මෙන්න මේ අසඤ්ඤද සංඥද කියලා බලන්නේ නැතුව මේකත් ඒ හීනට දවල් කාලයත් ඒ හීනට ඇඩ් කරන්න. ඒකම කරන්න. ඇඳ කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. කොහේද ශරීරය තියෙන්නේ කියලා දන්නේ නැහැ. අන්න එහෙම ඉන්න. සිහිනය ඇතුලේ ඕගොල්ලන්ට ඔය දවල් කාලයේදී කර ගන්න අපහසු
අංශක 180 නැමැති ධර්මපරයය සම්පූර්ණයෙන්ම පූර්ණ ලෙස ක්‍රියා කරන අවස්ථාවක් තමයි ඕගොල්ලන්ගේ ශරීරය ඇඳේ තියලා හීනට ගියපු වෙලාවට. හීනට ගියපු වෙලාවට ඕගොල්ලන්ගේ සම්පූර්ණයෙන්ම ඔය 180 කියන ධර්මපරයය තුළ තමයි සිහිනය තුළ ඇවිදින්නේ. ඒකනේ ලොකේෂන් හරේ මේ වෙනස් වෙන්නේ. හිතන තැන ඒ ආකාරය ගැප් ගන්නවා. කොයිබද ඉන්නේ කවුද හම්බ වෙන්න ඕන වෙනස් වෙනවා. නිකන් අපිට ඕන විදිහට හදන්න බෑ. සිහිනය අපිට ඕන විදිහට හදන්න බෑ. ලැබෙන විදිහට ඕන සිහිනය තුල ක්‍රියා කරන්න. මේ අංශක 180 නැමැති ධර්මපරයය ලැබෙන විදිහට ඕන ජීවත් වෙන්න. එතකොට දෙකම හීනයක් වෙලා. ප්‍රශ්න තියනවද? හීනයක් නම් ජීවිතේ. හීනයක් නම් ප්‍රශ්න තියනවද? හීනය ඇතුලේ ජොබ් තියනවද? නැහැ. ජීවිතේ රැක ගන්න, ජීවත් වෙන්න ඒව මේව ඔක්කොම හීනය ඇතුලේ තියෙනවා. ඒකේ රැකියාව කරන ස්ථානයක් තියෙනවා. සමහරක් වෙලාවට යාළුවෝ ඉන්න ස්ථානයක් තියෙනවා. තනියෙන් ඉන්න ස්ථානක් තියෙනවා. සමහරක් දේවල් බල ඉන්න බය බීති ගැන්නෙන අවදානම් ස්ථානක් තියෙනවා. ඒ වගේ මේ වෙනම මම ජොබ් එකක් කරනවා පැය 8ක කාලයක් මට ඕන. එහෙම එකක් දාගන්න එපා ජීවිතේට. ඒ කියන්නේ අනාගත තප්පරයක්වත් දාගන්න එපා. අනාගතෙන් තප්පරයක්වත් දාගන්න එපා. ලැබෙන දෙයට පිළිතුරු හොයන්න. වැඩේ කෙරෙනවා. ජොබ් එක කෙරෙනවා. හැම දෙයක්ම කෙරෙනවා. සීනය තුල මොනවාක්වත් නොකරලා තියෙයි. ඕගොල්ලෝ සීනය තුල මට බැරිය කියලා පැත්තකට වෙලා තියෙයි. නැහැ. එහෙම වුණොත් ඕගොල්ලන් දුවනවා අම්බාණ්ඩ හීනය තුලේ. ඕගොල්ලන් හතර සතිපට්ඨානෙ වඩන්න දෙනවා හීනය තුලේ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ෆෝන් එකක් යූස් කරන්න දෙනවා. කණ්ණාඩියක් බලන්න දෙනවා. ඒව නැහැ. දැන් ඕගොල්ලන් දවල් දවසේ කණ්ණාඩියකින් බලලා ලෑස්ති වෙනවා අද දවසට දවල් කාලයට මූණ දෙන්න. හැබැයි හීනය ඇතුලේ හේකුටක් මූණ බලලා යන්න දෙන්නේ නැහැ. ඒ විදිහට මූණ බලලා ගියොත් Tamanට ඕන විදිහට ක්‍රියා කරන්න මූණ බලන්න කණ්ණාඩි දෙන්නේ නැහැ හීනය ඇතුලේ. උදේට මොකද්ද කරන්නේ? උදේට ඉස්සෙල්ලාම තමුන් යන්නේ කොහාට? මූණ හොද ගන්න. මූණ හොද ගන්න ගියයින් පස්සේ එයාට ඉස්සර කාලේ නම් එයාට දියෙන් මූණ පෙනුණා. දැන් කාලේ නම් බාත්රූම් එකේ මිරර් එකෙන් මූණ පේනවා. ඔන්න මූණ හදාගෙන දවසට මූණ දෙන එකක් කරන්නේ. දවසට අර මූණ දෙනෝ ඉඳගෙන. මොකද්ද? උදේ කණ්ණාඩියෙන් දැකපු මූණ. හීනය ඇතුළට ගියන් පස්සේ මූණ හේදිලි අරව මේව මොකක්වත් නැහැ. දුවන්න තමයි තියෙන්නේ. මූණ Tamange මූණ පිරිසිදු කරගන්න ඕනේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රඥාව මත පදනම් වෙච්ච දෙයක්. නැත්තම් සම්මුතිය ජීවත් වෙන්න බෑ. මූණ පිරිසිදු කරගන්න ශරීරය පිරිසිදු කරගන්න ඕන. ඇත්තටම අපි නිවන් මඟක් කියන එකක් මොකක්වත් හොයන එකක් නෙවෙයි තියෙන්න ඕන. අපිට පැය 24ක උදේ හිරු උදාවේ ඉඳලා ආපහු හිරු උදාව දක්වා පැය 24ක කාලයක් වෙන් කරගෙන තියෙනවා. කාලය තමයි කෑවේ. කාලයක් වෙන් කරගෙන තියෙනවා. පහුවදා එළි වෙනකම් කියලා එකක්. අද උදේ ඉඳලා පහුවදා එළි වෙනකම්. ඔන්න පැය 24 ඇතුළත තියෙනවා මොකද්දෝ කාර්යයන් දෙක. එකක් ශරීරයේ ඇඳේ තියලා පෙන්නනවා අනිත් එක ශරීරයේ නැකිටවල පෙන්නනවා. දෙකම කොහෙද තියෙන්නේ කියලා හොයන්න දෙන්නේ නැහැ. දෙකම කොයිබද තියෙන්නේ? මේ අහුවෙන්නේ නැත්තේ මොකද්ද? මුළු ජීවිතේ පුරාවටම Tamanට Taman දකින්න දෙන්නේ නැති වෙන්න ගෙනහිල්ල වෙලා මරණයේදී Taman දැක්කේ නැහැ කියලා අනිත් පැත්තකට හීනකට ගෙනියන්න තමයි මායාවේ තියෙන උත්සාහය. ඕකට අහුවෙන්න එපා. බුදුවරු ලෝව වැඩම කරලා පෙන්වන්නේ මොකද්ද දන්නවද? උඹ කියලා එකෙක් ඉන්නවා කියලා ඉස්සෙල්ලා පෙන්නනවා. ඊට පස්සේ නැහැ කියලා පෙන්නනවා. ඉස්සෙල්ලා බලා ගන්න ඕන මොකද්ද? කියනවනේ තමන්ව දැක්කොත් මුළු ලෝකෙම දැක්ක වෙනවා කියලා. ඉස්සෙල්ලා බුදුවරු කරන්නේ තමන්ව පෙන්නන එක. අන්නේ තමන් බලන මාර්ගය තමයි තමන් හොයාගත යුත්තේ. ඒක කෙටි කරලා සරල කරලා දීලා තියෙනවා යථා අවබෝධයෙන් සිහිනය දැකිය හැකි ස්ථානය. දවාලේ සිහිනය දකින්න පුළුවන් ස්ථානය දීලා තියෙනවා. ඒ සිහිනය බලන කට්ටිය මේ වෙනකොට ඉන්නවා. සාක්ෂි සහිතයි. එරංග අසංක තිලිනලා ඔය කවුරු හරි 180 අල්ලනවා නම් දැනුමෙන් අවබෝධයෙන් යුතුව කට්ටිය සාකච්ඡා කරමින් ඒ කට්ටිය දවල් හීනය බලනවා. තිලින ලස්සනයි පෝස්ට් ටික. ඇත්තටම මේ කසාද බඳිනව නම් ඔන්න ඔය ප්‍රශ්නෙට පිළිතුරක් අරගෙන යන්න. කවුරු හරි පිරිමියෙක් කසාද බඳිනව නම් ඔය ගැහැණියගේ ඔය ප්‍රශ්නෙට පිළිතුරක් අරගෙන යන්න.
එක වචනෙන් ඉවර කරන්න. අවශ්‍ය දේ කියන්න. ඉවරයි. මන් දමුසෙට ওই සුදු ලුණු ගේන්න කියලාද කිව්වේ. මම කිව්වේ සුදු ලුණු බිකි ගේන්න කියලා. ඕ වගේ වතුර බාල්දිය ගෙනාවත් වැරදි, පණිට්ටුව ගෙනාවත් වැරදි. කතාවද බඳින්න ඉන්නලා ඉන්න කට්ටියන්ට ඔය කතාව තමයි අහන්න වෙන්නේ මුළු ජීවිතේ පුරාවටම කසාද බැඳන් පස්සේ. කසාද බැඳපු කට්ටියන්ට ප්‍රඥාවෙන් යුතුව ජීවත් වෙන්න. Taman එකවරක් විතරක් ප්‍රකාශ කරන්න. ඊට වැඩිය කිසිසේත්ම ගැහණියත් එක්ක තර්ක කරන්න යාම ඒක ඇවිල්ලා ගැහණිය නිවන හොයනවා. Taman දුක හොයනවා වගේ වැඩක්. ගැහණිය නිවන හොයනවා. Taman දුක හොයනවා වගේ වැඩක් තමයි කසාද බඳින්නේ යාම. ඉතින් ඒක තේරුම් ගන්න ඕන. ඒ ගැහණිය අපිට නිවන පෙන්නනවා. මේ මෙතන මොකද්ද කරලා තියෙන්නේ? ගැහණිය නිතරම තම ස්වාමි පුරුෂයාට නිවන පෙන්නනවා. හත්ලා මේ වෙන කවුරුවත් නෙවෙයි දක්කන්නේ නිවනට. තමන්ගේ බිරිඳ ඒ නිවන පෙන්නනවා. තමන්ගේ බිරිඳ කියන්නේ යසෝදරාවක් වගේ. එයා කියනවා අබිනිෂ්ක්‍රමණය වයන් මාව අතාරින් නැතුව. එයා කියනවා අබිනිෂ්ක්‍රමණය වයන් මාව අතාරින් නැතුව. අපි ප්‍රඥාවන්තව පිරිමි හැටියට මනසින් අත්හරින්න ඕන සියල්ල. එයා කියන්නේ ඒක. අත්හැරියේ නැත්තම් පට්ට දුක. අත්හැරියේ නැත්තම් මනසින් අත්හැරියේ නැත්තම් පට්ට දුක ඉති. පුදුම වදයක්, පුදුම හිසරදයක්. මනසින් මනස අත්හරින්න ඕන. තමන් අත්හරින්න ඕන. ඊට පස්සේ තමයි එයා වන්දනාමාන කරන්නේ. සාදුකාර දෙන්නේ. අනිවාර්යෙන් ගෑණිය ඒ පිරිමියාට සාදුකාර දෙනවා. තමන්ගේ මනස අත්හැරියයි කියලා දැනෙන්න දෙන්න ඕන බිරිඳට. එදා ඉඳලා එයා එහෙම කරන්නේ නැහැ. එදා ඉඳලා හොඳට සැප සම්පත් ඒ කාන්තාවට උදා වෙනවා. ඔය කවුරු හරි ආමන්ත්‍රණය කළා ඔය ඉල්ලන දාණය ලබා දෙන්න. ඉන්නෝනේ කට්ටිය ඒ රංග අසංක තිලින. ඔය ඉල්ලන දාණය ලබා දෙන්න. මට සිග්නල් මදි දවල් කාලයට. රාත්‍රී කාලයට නම් කතා කරන්න පුළුවන්. 180 කියන පොණමාන්නේ අමතක කරලා 180 බලන්න. 180 අමතක කරලා 180 බලන්න. බොය 180 ඔළුවේ තියාගෙන 180 බලන්න යනවා. ඔතන වැරදි. 180 අමතක කරලා 180 බලන්න. බලන්න එපා. පේන්න දෙන්න. නිකන් පේන්න දෙන්න. මට දේශනා කරන්න මේ සිග්නල් නැහැ. දවල් දවසේ සිග්නල් නැහැ හරියට. මං වොයිස් මේල් දාලා තියෙන උඩ. මගේ වොයිස් මේල් පිට වෙන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා මම දන්නේ නැහැ කියන්න. මං හිතන්නේ ඕගොල්ලන්ට අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. ගැහණියකගේ මුඛ්‍ය පරමාර්ථය මොන විදිහකින් හරි පිරිමියා නිවන් දැක්වීමයි. එක්කෝ සතුටින් තැබීමයි. ඔය දෙකෙන් එකක් තියෙනවා. ඉස්සරනම් තිල්න කොහමද ගියේ? 60 70 ටබ්බක් ගාලා ජියර් කඩාගෙන කොහොම හරි පොයින්ට් එකට යනවා. දැන් එහෙම නෙවෙයි. දැන් 30යි 40යි ස්පීඩ් එකනේ. වාහනේත් වේගය අඩු වෙලා. මතක තියාගන්න මෙතන ඉන්න කට්ටියන්ට සමන්ත භද්‍ර ශාසනයේ ඉන්න කට්ටිය අර වැලි මළුවේ läගපු ඔක්කොම කට්ටිය ගොඩ දාන්න වෙන්නේ ඔන්න ඔය පිරිසට බව මතක තියාගන්න. ඔන්න ඔය පිරිසට තමයි ඒ සියලුම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගොඩ දාන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන ඉන්න කට්ටියන්ට විතරයි. ඉතින් මහින්දත් දැන් අවුරුද්දකට වැඩි මම හිතේ දඟලනවා මේක දී ගන්න මාත් ඉතින් බලාගෙන ඉන්නවා. මටත් කිව්ව එක මට තේරුණෙත් මම ওই තප්පරයක් දෙකක් එතන හිටපු නිසා. ඉතින් මාත් බලන් ඉන්නවා තව එකෙක් හරි මේක පූර්ණත්වයට කරා යයි කියලා තමයි මාත් මේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ. බලමු ඉතින් ඉදිරි කාලෙක මේක යන්න ඕනේ කවුරු හරි. ගිහිල්ලා ඉවර කරන්නේ මොකටද? තව උන් ගොඩ දාන්න නැතුව වෙන එකකට නෙමෙයි. තව උන් ගොඩ දාන්න. මේ ධර්මපර්යාය යම් කිසි කෙනෙකුට ග්‍රහණය වුණොත් එයාට අනිවාර්යයෙන්ම සුපිරි ජීවිතයක් උරුම තැනකට යන්න තියෙනවා. ඒක මම දැම්ම කියන්නේ නැහැ. තව අවුරුදු 3කින්
සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තුනේදී සිද්ධ වෙන්න ඕන දේවල් සියල්ල සිද්ධ වෙලා ඕගොල්ලන්ට එතෙන්ට යන්න සිද්ධ වෙනවා. මම අනාවැකියක් දෙන්නේ. මහා බෝසත්වරු ලෝකේ පහළ වෙලා ඉවරයි. දෙන්නෙක් ආවොත් ලෝකෙ පෙල්ලනවා. දෙන්නයි ඉන්න ඕන. ඒ කට්ටිය මහ පොළොවට පතිත වෙන්නේ න්‍යෂ්ටිකාවිත් සමග. සම්මුතිය සම්පූර්ණයෙන්ම වෙනසිය හැකි න්‍යෂ්ටිකාවිත් සමග. සූර්ය ධර්ම යුද්ධය ආරම්භ වෙනවා. ලබන අප්‍රේල් මාසය වෙනකොට. සූර්ය ධර්ම යුද්ධය ආරම්භ වෙනවා. ප්‍රඥාවන්තයන් ගලවනවා බෙඩි වගේ. ඒ තරම් ස්පීඩ් එකෙන් ගලවනවා. මේ අංශක 180 යම් කිසි කෙනෙක් ග්‍රහණය කළා ඒකේ පරිණත භාවයට ඇවිල්ලා තියෙනවද? අඩුම ගානේ සෝතාපට්ටිය හරි ලබලා තියෙනවද? ඔහුගේ පාමුලට සියලුම දෙනාට එන්න වෙනවා. ඔහුගේ පාමුලට ගොඩක් පිරිසකට ඇවිල්ලා ඕගොල්ලන් අතිශය කාර්යබහුල වෙන අවස්ථාවක් එනවා. ඒ කාර්යබහුල වෙන්නේ මිනිස්සුන් සුගතිගාමී කිරීම සඳහා. සුගතිගාමී නෙවෙයි කෙලින්ම ඕගොල්ලන්ට නිවන් දැක්වීම සඳහා තමයි ඕගොල්ලන්ට වෙනම රාජකාරියක් පැනවිලා තියෙනවා. ඒ රාජකාරිය නොපිරිහෙලා කළ යුතුයි. ඒකත් මෙහි නියෝගයක්. ඕගොල්ලනුත් මහා බෝසත්වරුන්ගේ පාටේෂන්. මහා බෝසත්වරුන්ගේ පාටේෂන්. ඒ කියන්නේ මහා බෝසත් පිරිසක් එක්ක තමයි එන්නේ. කොයි වෙලාවෙත්. සමන්ත භද්‍ර එන්නේ මහා බෝසත් පිරිසකුත් එක්ක. ඒ ආවන් පස්සේ එයා පාගන පෑගිල්ලට ලෝකය හොල්ලනවා. සම්මුතිය හොල්ලනවා. මහ පොළොව හොල්ලනවා. ඒ අවුස්සේ ප්‍රඥාවන්තයෙක් හොයලා අරගෙන මම මේක දෙනවා. දැන් මට ඕක දෙන්න නෙවෙයි දැන් 100 ගාණක් විතර බිහි වෙයි ඉස්සරහට. ඒක දහස් ගාණක් වෙයි, ලක්ෂ ගාණක් වෙයි. ඊට පස්සේ ධර්ම යුද්ධය ආරම්භ වෙයි. ධර්ම යුද්ධය පටන් ගන්න ඉවරයි. මේකේ විමලක සිස්ටම් එකක් තියෙනවා. තමන්ගේ ගාවට එනවා කවුරු හරි. දැන් ඉස්සරහට එනවා මේ කට්ටිය හොයාගෙන. මෙතන ඉන්න කට්ටිය එරංගලා සංකලා ඔය කට්ටිය හොයාගෙන එනවා. ආවන් පස්සේ විමලක්කත් හොයාගෙන කට්ටිය ඉඳි. ආවන් පස්සේ ඕගොල්ලන් 180 දෙන්න උත්සාහ කරනවනේ යාට. අන්නේ දෙන්න උත්සාහ කරනකොට එයා සෝතාපට්ටිය ලැබනකොට විමලක්ක සකු르දාගාමිත්වයට යනවා. එයා සකු르දාගාමිත්වයට පත් වෙනකොට විමලක්ක අනාගාමිත්වයට යනවා. ඕව ඔක්කොම කරන්නේ ඔටෝමැටිකලි හොඳේ. ඔයාලා නෙමෙයි කරන්නේ. ඒ ස්වභාවයක් කරන්නේ. ඒ ස්වභාවයේ ඒ රිද්මය අපිට පේනවා. ඒකින්ද කිසිසේත් ඇඹරෙන්න බය වෙන්න දෙයක් නැහැ. ඇඹරෙන්න බය වෙන්න දෙයක් නැහැ. තමන්ගේ ගහට කට්ටිය එනවා. කියා ගන්න බැරි තරමට කාර්යබහුල වෙනවා. ඒ වගේම ඒ කට්ටියන්ට සම්පූර්ණයෙන්ම සැනසීම සුවය ලබා දෙන්න මේ වෙනකොට තව අවුරුදු 3ක් ඇතුළත කුටි 100ක් හදනවා ඒ කට්ටියන්ට. ඒවා මාලිගාවල් වගේ. කෝටි ගණන් වල ගෙවල් හදනවා. ඒවයි තමයි ඉන්න තියෙන්නේ. කෑම් බීම් සියලු සැප පහසුකම් එක්ක මිනිස්සුන්ට දහම දේශනා කරගෙන යන්න තමයි වෙන්නේ. මෙතන ඉන්න කට්ටියන්ට සියලු පහසුකම් එක්ක තනි වෙන්න සිද්ධ වෙයි. ඒක මේ රිද්මේ තියෙන එකක්. මේ සිස්ටම් එකේ තියෙන එකක්. දැන් මට ඔක්කොම හම්බ වෙන්නේ ජීවිත අවබෝධය තියෙන කට්ටිය. ජීවිත අවබෝධය තියෙන කට්ටිය මට ඔක්කොම හම්බ වෙන්නේ. ඒ කට්ටිය ඉතින් කියනවත් එක්ක මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ජීවිත අවබෝධය සම්පූර්ණත්වයට පත් කරගන්නවා. අඩුවතරම සෝතාපට්ටි හරි ලබා ගන්නවා. එයත් මහ උතුම් දෙයක්. කවුරු හරි 180 තුල ඉන්නවද? පැයක් හමාරක් දෙකක් දවසකට ඔහු රහත් වෙන්න ඕනේ කියන තැන අයින් කරන්න ඕන. ඔහු ඉන්නේ මරණය තුල. ඔහු ඉන්නේ රහත් වෙලා. 180 ඛණ්ඩනය කරගෙන පැයක් දෙකක් දවසකට ඉන්නවනම් එයා රහත් වෙච්ච කෙනෙක්. එයාට තවත් ඇඟිලි ගහලා රහත් භාවය කියලා දෙන්න යන්න ඕනේ නැහැ. එයා මරණය හොයන්න එයාට හම්බෙන්නේ මොකද්ද? අමෘතය. එයාට හම්බෙන සැපය. එයා මරණය හොයාගෙන යනකොට එයාට හම්බෙන සැපය. ඔයාලා දන්නේ නැති වුණාට 180 කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන අවසන් ධර්මපරයය. මේකේ තියෙන කෙලවර ඔය දීලා තියෙන අතට.
අවසානයේ ඇල්ලුවන යම් කිසි කෙනෙක් එයාට ආපහු මුකුත් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියටම අහුණා නම්. ඕ ධර්මපර්යායක් යම් කිසි කෙනෙක් ග්‍රහණය කළා එයා මරණය හොයාගෙන යනවද? එයා එක්කෝ ලෞතර බුද්ධත්වය ලබන්න ඕන නැත්නම් පච්චේක බුද්ධත්වය ලබන්න ඕන. ওই දෙකෙන් එකකටපත් වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද දීලා තියෙන්නේ? අරිහත් ඵලය අතික්‍රමණය කරන එකක් තමයි ඔය දීලා තියෙන්නේ. අංශක 180 කියලා කියන්නේ අරිහත් ඵලය අතික්‍රමණය කරලා ලෞතර බුද්ධත්වයට දක්වා යන එක. 360ක් තියෙනවා. භාගයක් මම තියාගෙන ඕගොල්ලන්ට භාගයක් දුන්නේ නොපෙනෙන භාගය බලන්න තමයි 180 ධර්මපරයය දීලා තියෙන්නේ. නොපෙනෙන භාගයක් තියෙනවා අන්න ඒක පේන්න ගන්නවා. ඒ කියන්නේ අරිහත් ඵලයෙන් එහා පැත්ත. පච්චේක බුද්ධ ලෞතර බුද්ධ. තෙන්ට යන්න තමයි ඔය ධර්මපරයය මම හරි ගැස්සලා දීලා තියෙන්නේ. මිනිස්සු ධර්මය ශ්‍රවණය කරලා හොයාගන්න බැරුව ඇවිල්ලා ඔක්කොම වැටක එක ෆෙන්ස් එක වැටක පැන්දෙනවා නතර වෙනවා පැන ගන්න බැරුව. අන්නේ සියලුම දෙනා ඒ වැට ගලවලා දෙන්නේ යා ඉන්න තැනින් ඔය මේ මෙතන ඉන්න උතුම් කට්ටිය තමයි. මේ කට්ටිය හරි උතුම්. බෝසත්තුරු ඔක්කොම. ඒ කට්ටිය ගොඩ දාන්නේ බෝසත්තුරු. මෙන්න මෙතන ඉන්න බෝසත්තුරු තමයි අර ඇවිල්ලා වැටේ රැඳිච්ච සියලුම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගොඩ දාන්න ඉන්නේ ඉස්සරහට. සෙල්ලම් කාර්යයක් නෙවෙයි. නමුත් Tamange ගාවට පඳුරු පාක් උඩන් අරගෙන කට්ටිය වඩිනවා. එනවා. ඒ කට්ටිය එනවා. පුතත්ජන මිනිස්සු ඕගොල්ලන් ගාවට එනවා. ඒක අනිවාර්යයි. අනාගතයේදී විශ්ව කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා ලංකාව. විශ්ව කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා ලංකාව. මම මේ ඉන්නේ විශ්ව කේන්ද්‍රස්ථානයක් තියෙන තැනක. මිසරය කියලා කියන්නේ ඒ වගේ තැනක්. ඒ වගේ ලංකාවට උක රැගෙන යනවා. මේ පිරමීඩ මගේ අයියා කිව්වා මම බං ඊජිප්තුවේ ඉන්නවනම් මම ওই පිරමීඩයක් අරන් එනවා කිව්වා ලංකාවට. මම මේ පිරමීඩෙත් අරගෙන අයියා එදා කියපු වචනේ අරගෙන මම ලංකාවට එනවා. පිරමීඩෙත් අරගෙන මිසර මමිය ලංකාවට ගේනවා. දැනට පවතින සමාජ ආර්ථික කියන වපසරියන් දෙක සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝධනය කරනවා 2020 දී. සම්පූර්ණයෙන්ම ප්‍රතිශෝධනය කරනවා 2020 වෙනකොට. මේ තියෙන ආණ්ඩු ක්‍රමයක්වත් නෙවෙයි ඊගාවට තියෙන්නේ. සමාන සමාජවාදී දර්ශනයක් මුළු ලෝකෙම ස්ථාපිත කරනවා ඉදිරියට. භාෂාව වෙනස් වෙනවා. පොත්පත්වල තියෙන ඒවා උඩු යටිකුරු වෙනවා. මොකද සත්‍ය පහළ වෙලා. 180 මනසින් අතාරින්න. ඇස විතරයි 180ට පාවිච්චි කරන්නේ. ඇස විතරයි මනසින් අතාරින්න. මාර රිලැක්ස් එකක් එයි. ඔබට මා හමු දා පටන්. ඔබත් නොදැන ඔබ ඔබට ආදරය කරයි. අල්ලපුවත්තට ප්‍රේම කරන්නේ නැතුව ඇහැ ඉස්සරහට ප්‍රේම කරන්න. තිලිනොතන සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ මහානායක ස්වාමීන් වහන්සේලාට බල්ලයි රිලවයි කියලා දෝෂාරෝපණය කරන එකක් තියෙන ඇතුලේ ව්‍යංගාර්ථයෙන් බණිනව නේද? පක්ෂ විපක්ෂ නැතුව අර ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ නැතුව ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න දීලා කණෙන් අහලා අනිත් පැත්තෙන් පිට කරන්න විතරයි තියෙන්නේ. එච්චරයි. ඔය තිලින කියලා තියෙන්නේ ලස්සනට මාර පොයින්ට් එකක්. පට්ට තිලින. එල. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ අසඤ්ඤ සංඤ්ඤ කියන්නේ මොකද්ද? දැන් මම දීපු මාර්ගයේ කවුරු හරි අසඤ්ඤ වෙලා ඉන්නවද? අසඤ්ඤ වෙලා කියන්නේ කිසිම දැනීමක් නැති වෙලා ඉන්නවද? සියල්ල විවෘත වෙලා පවතිනවනම් එතන අසඤ්ඤ වෙන්න පුළුවන්ද? මයින්ද මේව සින්නක් තියෙනවා මේ මොහොතකට අසඤ්ඤ වීමක් දකින්නවනේ. මොහොතකට. ඔය පළවෙනි චිත්ත වීතිය දෙවෙනි චිත්ත වීතිය වැටෙන්නේ මොහොත ඇතුලේනේ. මේ මොහොත ඇතුලේ මේ අසඤ්ඤ වීමක් තියෙනවා කියලා මට හිතෙනවා මයින්ද මම දන්නේ නැහැ මට පොඩ්ඩක් එතන ලෙලා දෙන්න මොකද දන්නවද මම ආන්නේ දැන්
ආසන්න කියන්නේ කිසිම සංඥාවක් නැති තැන අර ඇහි ඇතුළ රසදියත් ඇතුළ තැනක් තියෙනවානේ. අන්න ඒක සෙට් වෙනවානේ. ඒක මොකද්ද? මේ එකයි මම අහන්නේ. හැබැයි මේව දෙයක් තියෙනවා මයින්ද දීර්ඝ වේලාවක් අසන්න වීමක් හිටියේ නැහැ. ඔය මේ මං හිතන මට ඒ චිත්තක්ෂණය කඩා ගන්න බැරුණා. මං හිතන්නේ එහෙම එකක් වෙන්නේ නැති කියලා. මම එතන වැරදි ඇති. එහෙම වෙන්න බෑ කියලා එහෙම එකක් මට එතන චිත්තක්ෂණය කඩා ගන්න බෑ. කොහොමද එකපාරට තත්ත්වයටපත් වෙන අවස්ථාවක් තියෙනවානේ. මොකක් හරි සංඥාවක් නැති තැනක් නේ ඒක මයින්ද ඇහැම විතරක් නෙවෙයිනේ. දන්නවා මට මේ තේරෙන්නේ කියන්න. එරංග අසඤ්ඤ වෙනවා කියලා කියන්නේ මේ තියෙන විද්‍යාව අවිද්‍යාවක් වෙන තැනනේ. ඒ මොහොත හැම වෙනවා. ඊට පස්සේ අවිද්‍යාව තුල අවිද්‍යාව බලාගෙන ඉන්නකොට අසඤ්ඤද. Tamanට දැනීම් හැඟීම් නැති වෙලා ගිහිල්ලාද. ඔය අසඤ්ඤ කියලා කියන්නේ මල්ලි මේ ඔය අතපය කපන්න පුළුවන්. ඔය භාවනා කරන කට්ටියගේ අතපය කපලා මැහුම් ගන්න පුළුවන්. මැහුම් දාන්න පුළුවන්. බ්ලේඩ් වලින් කපලා. ඒ කට්ටියන දැනෙන්නේ නැහැ. දැන් මෙතන ඔයාලට දැනීම නැති වෙනවද කියලා විතරයි මං අහන්නේ. දැන් ඔයාලගේ ශරීර දැනීම නැති වෙනවද? මං කියන්නේ ඒකට අසඤ්ඤයි කියලා. ශරීර දැනීම තියෙනවනේ. එහෙමනම් පංචේන්ද්‍රය විවෘතයිනේ. එහෙමනම් අසඤ්ඤ වෙන්න හේතුවක් නැහැ. අර විද්‍යාව අවිද්‍යාව වෙන ස්ථානය අන්න එතන චේන්ජ් එකක් වෙලා යන්නේ. තව ඉස්සරහදී ওই චේන්ජ් එක යන වැට නැති වෙලා යයි මම ඊරෑ ඕගොල්ලන්ට අනුශාසනා කරාගෙන. අන්තිමට ඒද චුටි අවුලක් තියෙනවා. මොකද දන්නවද? දැන් අර අසඤ්ඤීමක් ඇතුලේ අසඤ්ඤ වුණාද නැද්ද කියන එක හොයාගන්න බෑ නේද? අසඤ්ඤ වීමක් ඇතුලේ අසඤ්ඤ වීමකින් එළියට ආවට පස්සේ තමයි දන්නේ මේ අසඤ්ඤ වුණාද නැද්ද කියන එක ඒත් හිතා ගන්න බෑ නේද? මම දන්නේ මට මම නිකන් මේ මට හිතුන එකක් කිව්වම හරිද වැරදිද දන්නේ. භාවනාව යෝගීව ඉන්න කට්ටිය අභ්‍යන්තර උප්පත්තිය ලබන විදිය. ඒ කියන්නේ සිතේ උප්පත්තිය ලබන විදිය සැකස්ම. අර රණිල්ල කියන සැකස්ම දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ අවස්ථාවේදී එයා අසඤ්ඤයි. එයාලා කියනවා අපිට අසඤ්ඤයි කියලා. නමුත් අපේ ඉන්ද්‍රිය ධර්ම පහ විවෘතයි. ඉන්ද්‍රිය සම්ෘත සීලය කියලා දේශනාවක් ඇති සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේගේ ඒක අහලා බැලුවා නම් ඇහි ස්විච් ඔෆ් ඇහැ විවෘතයි. කනේ ස්විච් ඔෆ් කන විවෘතයි. ඒකනේ වෙන්නේ මේ. ස්විච් එක ඔෆ් කරනවා විවෘත කරලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්ම භාවනාව හරියටම ඔය දීලා තියෙන්නේ. ඕකේ කිසිදු ගැටලුවක් නැහැ. ඕකේ අර තියෙන්නේ ඕගොල්ලන්ට තියෙන ෆෙන්ස් එක. ඒ කියන්නේ වැට යන එන තැන සංක්‍රමණය වෙන ස්ථානය ඕගොල්ලන්ට අහු වෙනවා තාම. ඔන්න ඕක නැති වෙනකන් එහාට මෙහාට යන්න ඕන. අනිවාර්යෙන් ගුරුවරයා ඇසුරු කරන්න ඕන. ඒක තමයි මම ඕගොල්ලන්ට දුන්නේ අර දෙවෙනි කර්මස්ථානය මම ඉතින් තිලින්නට හම්බුන්නේ නැහැ. 180 අල්ලගෙන ඉන්න ගමන් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න. ෆෝන් එකේ තියෙන වැඩ කරන්නේ 180 අල්ලගෙන. එතකොට අසඤ්ඤ වෙන්නේ නැහැ. දැන් අර ඕගොල්ලන්ට මම එක සැරේටම යන්න කිව්ව සංඥා සම්පූර්ණයෙන්ම නැති වෙන තැනට දැන් ඉස්සරහට ඕගොල්ලන් වැඩ කරන්න ඕන ඕක අල්ලගෙන. ඒ කියන්නේ ආර්ය භූමියට උප්පත්තිය ලැබුවන් පස්සේ මුලින් ඉඳලා පුරුදු වෙන්න ඕන. මුලින් අසඤ්ඤය තමයි අහු වෙනකොට දෙවනුවට ඒකේ ඇවිදින්න වැඩ කරන්න කන්න බොන්න රෙන්න ඕක කියන්නා වූ දේවල් ඔක්කොම කරන්න ඕකේ පුරුදු වෙන්න ඕන. තාරුජීරිය බාහිරට නැති උනේ ඕක. එයා අසඤ්ඤ තලයේම ඔහෙ ගිහිල්ලි වෙලා ගොනා යන්නන් පස්සේ පරිණිරවාණට ගියා. මෙතන ඉන්න හැමෝම සම්මුතියේ තියෙන අංග පැවැත්මයන්ගෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා ඕගොල්ලන්ටවත් නොදෙනි. සියලුම ධර්මතාවයන් කිව හැකි තත්ත්වයටපත් වෙනවා ඕගොල්ලන්ටම නොදෙනි. ඒ තරම් ශ්‍රේෂ්ඨ තැනක් තමයි ඕගොල්ලම අල්ලන්නේ. තෙරුවන් සරණයි. මම කියන්නේ ඔයාලා තාම ආර්ය භූමියට පය තියාගෙන ඉඳලා ගන්නවා කියලා. ආර්ය භූමියට ඕගොල්ලන් ඇතුල් වෙන්නේ නැහැ දොර කොටට අද්දෙක් ගහගෙන ඉන්නේ. කකුල තියලා ආයෙ ගන්නවා. කකුල තියනවා ආයෙ ගන්නවා. සිද්ධිය තියෙන්නේ අර දොරපොළු දෙක ඇතෑරියොත් එහෙම Tamanට මහ පොළොව නැති වෙලා යනවා. දොරපොළු දෙක ඇතෑරියොත් මේ මහ පොළොව ශූන්‍ය වෙනවා. තනිකරම ශූන්‍යයි. අසඤ්ඤයි කියලා කියන්න බෑ ශූන්‍යයි කියලා කියන්න පුළුවන් ඊට පස්සේ. කෙලිම නිරෝධය. ඔයාලා දොරපොළු දෙක අතාරින්න කවද්ද දන්නවද? මරණ මංචකයේදී. එතකන් අතාරින්නේ නැහැ ඔයගොල්ලෝ.
අතාරින්නත් අවශ්‍යතාවයක් නැහැ. දොරපොළු දෙක අතාරින ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම අතාරින්න. අල්ලගෙන ඉන්නවද මොකක් හරි අවසානයේට ගිහිල්ලා ඒක නැති බව අවබෝධ කරගන්න. එහෙම වුණොත් හරි. ඒක නැති බව අවබෝධ කරගන්න. අවසානට ගිහිල්ලා හිර වුණොත් කොහේ හරි. මෙන්න මෙතනින් එහා පැත්තට යන්නේ නැහැ කියලා. ඒක නැති බව අවබෝධ කරගන්න. අවසානට ගිහින් හිර වෙච්ච එක නැති බව අවබෝධ කරගන්න. මරණයේ ద్వාරයේ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. මරණයේ ద్వාරයේ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඒක තමයි නිර්වාණ ద్వාරය කියලා කියන්නේ. මොකද්ද මේ උතුම් ශ්‍රේෂ්ඨ වචනයකට මේ පණ පොවනෝ ඉඳගෙන මරණය කියලා. ඔය මරණය හංගනවා ඊට පස්සේ නිවන කියලා එකක් දාගන්නවා. ඔකට පරියාප්තිය උදා වුණාන් පස්සේ ප්‍රතිවේදයටපත් වෙච්ච ගමන් අර නිවන කියන එක මරණයට සාපේක්ෂ කරලා ඉවරලා මරණයෙන් එහා පැත්තට පන්නල ඉවරලා නිවන පෙන්නනවා. මරණයෙන් එහා පැත්තට පන්නලා නිවන පෙන්නනවා. හැබැයි දැන් ඕගොල්ලන්ගේ ගාව තියෙන අරමුණ අවසානට ඉතුරු වෙන අරමුණ අත්හැරියොත් ඕගොල්ලන්ට 360 කියන தත්ත්වයටපත් වෙන්න සිද්ධ වෙනවා. 360 කියන ලෝතර බුදුවරු වැඩවසන තලයේ ඕගොල්ලන්ට වැඩවසන්න සිද්ධ වෙනවා. ඒකට එක සැරේට දොරපොළු දෙක අතහැරලා බෑ. මේක එළිය බල මේක කකුල එළියට තිය පුරුදු වෙන්න ඕන. 180 තියෙන බව දැනගෙන ජීවිතේ අනිත් වැඩ කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන 180ත් එක්ක. කොහොම හරි ඒක පුරුදු වෙන්න ඕන. නැත්තම් ඕගොල්ලන්ගේ ඕම නිකම්ම ගියොත් දොරපොළු දෙක ඇතැරලා ඉවිල්ලා ඊට පස්සේ යන එන මං හොයාගන්න බැරි වෙයි. අපිට අතුරුදහන් වෙනවා. ඕගොල්ලන්ට ලෝකේ අතුරුදහන් වෙන එකක් තියෙන්නේ. ඒකට අර ඕගොල්ලන් අතුරුදහන් වෙනවට සබාදහමෙන් අකමැති හින්දා ඕගොල්ලන් ඒ පැත්තට පුරුදු පුහුණු කරනවා. බඩ ගන්න, දන ගන්න, ඇවිදින්න, බත් කන්න, ඒක ඇතුලේ ඉඳගෙන කරන්න වැඩ කරන්න ඕන. ඒ භූමියට ගියන් පස්සේ වැඩපල කරන්න ඕන. මැරිලා වැටෙන්න බෑ. ඒකට මෙහෙ ඉඳලා පුරුදු වෙන්න ඕන. අර පැත්තට එක අඩියක් තියෙනවා, මේ පැත්තේ පැය භාගයක් ඉන්නවා, ආයෙ එක අඩියක් තියෙනවා, මේ පැත්තේ පැය භාගයක් ඉන්නවා. ඒ වගේ ඕගොල්ලන් දැන් ඕගොල්ලන් මෙහෙම කරා. ඕගොල්ලන් 180 තුල ඉන්න බව දැනගෙනවක්වත් ඉන්න. වැඩපල කරන්න. ඒක ගන්න ඔලුවට. ඒක ඔලුවට ගන්න. මැච් එක ගහන්න තියෙන්නේ ඔලුවේ. මාර පරාජය කරන්න ඕන මාරයේ සේනාංක ඇතුළට ගිහිල්ලම තමයි. ඉස්සරහින් කොයි වෙලාවකවත් මාරය එන්නේ නැහැ. පස්ස පැත්තෙන් තමයි මාරය ඉන්නේ. ඔය මාර පරාජය ඔටෝමැටිකලි සිද්ධ වෙන ධර්මපරයයක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ යුද්ධයක් සිද්ධ වෙනවා පස්ස පැත්තේ. මේ වොයිස් මේල් එක කවුරුත් සර්ව් කරලා තියාගන්න. තමනුත් තමන්ගේ ශරීරයත් වැඩ කරන්න දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න ස්ථානය තමයි 180. මේක මතක තියාගන්න. ඔය ධර්මපරයය ඉන්නකොට ඒ ස්ථානය කොයි වෙලාවක හරි පත්තු වෙයි. ඕගොල්ලන් 180 දිහා බලාගෙන ඉන්නවා කියලානේ දැනට පේන්නේ. ඕගොල්ලන්ට වෙලාවක් එයි 180 Taman දිහා බලාගෙන ඉන්නවා කියන තැන. අන්න එතන තමයි නිවන තියෙන්නේ. එතන තමයි අරිහත් ඵලය තියෙන්නේ. එතනින් තමයි එතෙන්ට ගියපු කෙනා තමයි එයාට තමයි සසර පේන්නේ. එයාට තමයි සසර පේන්නේ. 180 බලාගෙන ඉන්නවා Tamanගේ දිහා. 180 බලාගෙන ඉන්න මොහොතක් එයි Tamanගේ දිහා. දැන් ඕගොල්ලන් හිතාගෙන ඉන්නවා අපි 180 දිහා බලනවා කියලා. නෑ 180 ඕගොල්ලන්ගේ දිහා බලාගෙන ඉන්නේ. ඕක අනිත් පැත්ත ගහනවා. ඕක තුල ඉන්න වෙලාවට. ඕක තුල ඉන්නකොට ඕක අනිත් පැත්ත ගහනවා. අඩෝ මෙන්න මේ මගුල මගේ දිහා බලාගෙන ඉන්න කියලා තේරෙන්න ගනි. සමහර වෙලාවට පොල් කඩ වෙලාවට ඔයගේ දේවල් දකින්න පුළුවන් ඒක. ඔය අසංකලාට එහෙම අසංකල මහ පොළොවෙන් පේනවා. එයා සතසහස්ත්‍රී ලෝක ධාතුව හොල්ලනෝ ඉඳගෙන. කාගේද? එරංගගේ සතසහස්ත්‍රී ලෝක ධාතුව හොල්ලනෝ ඉඳගෙන. එයා හොල්ලගෙන බලන්න දෙන්න ඕම. කරන්න තියෙන දේවල් එහෙම කරන්න දෙන්න.
හෙල්ලෙන්නේ නැති වෙන්න අකුප්පාමේ චේතෝ විමුක්ති තත්ත්වයටපත් වෙන්න ඕන. හෙල්ලෙන්නේ නැති හිතත් හැදෙන්න ඕන. ජාත්‍යන්තර තත්ත්වයට දැන්පත් වෙලා ඉවරයි රංග. ජාත්‍යන්තර කුපාඩියෙක් වෙලා ඉවරයි. අන්න දෙවෙනි එක දාලා තියෙනවා. ඒකට මොකුත් ñම්පචක් නැහැ. මොකද්ද? ගෞතම බෝධිසත්වයෝ බොක්ක පිටේ යලවගෙන උපරිම දුක් විඳ කියන තැන. උපරිමේම කාමය විඳ බඩුකාරයෙක් කියලා කිව්ව දැන් මෙතන උපරිමේම දුක් විඳ. එයා ලස්සනට ගමනක් යයි. එයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එරංගට සම්මා සම්බෝධියටපත් වෙන්න මේ පිරිසිදු නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරන්න වැඩි ඈතක් නැහැ. එයා ඒක කරනවා. ඒක කරනකම් මම බලාගෙන ඉන්නවා. එයාගේ ආශිර්වාදයේ ලෙස මම බලාගෙන ඉන්නවා. එයාගේ හැ ඉස්සරහා ඉන්නේ මම. එයාට ඒව කරන්න දෙන්නෙත් මම. මම තමයි සම්පූර්ණයෙන් මනුන් අහන්නේ ඔකේ. මහින්දයට ප්‍රශ්නයක් නැහැනේ. එරංග විතරක් නෙවෙයි අර කවුද සෙත්සුන් ඉන්නේ. සෙත්සුනුත් මං ඉස්සරහාම මම කිව්වා බුදුහාමුදුරන්ට පස්සපැත්තක් තිබුණේ නැහනේ බා. බුදුහාමුදුර දැක්කේ පස්ස. බුදුහාමුදුර පුක දැක්කද? දැක්කේ නැහනේ මහින්දයි. මං කිව්ව එක දාපන් කියලා පෝස්ට් එකකට. ඒක දාපන් කිව්ව පෝස්ට් එකකට. ඊට පස්සේ එයා දැම්මා. දැම්මෙන් පස්සේ එයාගේ සතසහස්‍රී ලෝක ධාතුව හෙල්ලෙව්වේ මම. හැබැයි එරංග ඒක තනියම කරගත්තා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක හොල්ලලා බලන්න ඕන හෙල්ලෙනවද කියලා. හෙල්ලෙනවා නම් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. හෙල්ලෙන්නේ නැත්තම් හරි. අපාගාමී වෙන වුන්ට අපාගාමී වෙච්චා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. Taman නිවන් දකින්න. 99ක් මරලා හරි කමක් නැහැ. Taman නිවන් දකින්නවා. අඟුලිමාල ධර්මපර්යා. මම උතන සඳහන් කරන්නේ මරණයට කලින් නිවන් දකින්න. මරණයට කලින් නිවන් දකින්න. කොච්චර ආරක්ෂා වෙලා හිටියත් උඩ පහළ දුවන ප්‍රඥාවන්තව ඉස්සරහට. ඉස්සරහට උඩ පහළ දුවන ප්‍රඥාව තියෙනවා නම් දැන් ඕගොල්ලන්ට කොහොමඩක්වත් 180න් ගැලවිලා ඉන්න තහන. මෙතන ඉන්න කට්ටියන්ට 180න් ගැලවිලා ඉන්න තහන. ගැලවිලා හිටියොත් එහෙම එයාට සිද්ධ වෙනවා උඩ පහළ දුවන්න. උඩ පහළ දුවනවා කියන්නේ මොකක්ද? කන්දටත් දුවනවා, තැන්නටත් දුවනවා. තැන්නට දුවනකොට ගම්මුදුර, කන්දට දුවනකොට නා යනවා. ආන්න ඒ වගේ වෙනවා. ධර්මය, සද්ධර්මය තමන් සතුව පැවතෙනවා නම්, තමන්ට ප්‍රඥාව තියෙනවා නම්, එය දුන්නයින් පස්සේ එය තුලට වෙලා ඉන්න ඕන. හරි මේ දුවන්න එපා. දැන් මාර යුද්ධයට බහැලා ඉවරයි මෙතන ඉන්න කට්ටිය හැමෝම. හරි මේ දිව්වොත් ඕගොල්ලන්ගේ ජීවිතේ ශ්වාසනාලය සිනෙන්න කලින් හුස්ම රැල්ල පිට වෙන්න කලින් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ඕන. නැත්තම් හුස්ම රැල්ල පිට කරගත්තොත් හරි අපරාධයක් කරගන්න. ඕගොල්ලන් අවශ්‍ය දේ අරගෙන ඉවරයි මේ වෙනකොට. අවශ්‍ය දේ අරගෙන ඉවරයි. සද්ධර්මය, ධර්මතාවය තමයි ඉස්සරහට අරගෙන ඉවරයි. ඒක පාද ගන්න එක තම තමන් කරගත යුතුයි. කොහේ ගියත් වැඩ කරක් කුමක් කරක් කොතනක හිටියත් CTC ඊගල් වගේ තියෙන්න ඕන. CTC ඊගල් උකුස්සගේ ඇස් දෙක වගේ තියෙන්න ඕන ඇස් දෙක. උකුස්සගේ ඇස් දෙක වගේ ඇස් දෙක තියෙනවා. උකුස්සෙක් නිතරම තම ගොදුර හොයාගෙන යන ගමනක් තියෙන්නේ. උකුස්සෙක් නිතරම ගොදුරක් හොයා යන ගමනක් තියෙන්නේ. දැන් ඕගොල්ලෝ උකුස්සෙක් වුණාට උකුස්ස නෙමෙයි ඊගාවට මොකද්ද කරන්න තියෙන්නේ? වෙන වෙන අරමුණු තියනවා ගොදුර සොයන්නේ නැහැ. ගොදුර හරියට හොයාගෙන ගියොත් ගොදුර ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඒකාන්ත වශයෙන්ම මුණ ගැහෙනවා. ගොදුර හොයාගෙන ගියොත් බඩ පිරෙන්න කන්න පුළුවන් ගොදුරක් හොයාගෙන ගියොත් එක දිගට නතර වෙන්නේ නැතුව ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගොදුර හම්බ වෙනවා. ඒ කියන්නේ අමෘතය හම්බ වෙනවා. ඕගොල්ලන් මොකද්ද කරන්නේ? උකුස්සෙක් වගේ වෙනවා ආපහු උකුස්ස අමතක වෙනවා. උකුස්සෙක් වගේ වෙනවා අමතක වෙනවා. ඔච්චරයි වෙන්නේ. පුරුදු වෙන්න ඉතින්. දිගටම උඩින් ෆ්ලයි කරන්න උකුස්සෙක් වගේ බලන්න පුරුදු වෙන්න. Tamanටත් තමන්ගේ ශරීරයටත් වැඩ කරන්න දීලා පැත්තකට වීමක් තමයි නිවන කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ තමන්ටත් තමන්ගේ ශරීරයටත් වැඩ කරගන්න දීලා පැත්තකට වීම. එතකොට ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් කොහොමද එහෙම කරන්නේ? අන්න ඒක අහනවත් එක්කම ඕගොල්ලන්ට ඒ තරම් ගැලවීමේ ආත්ම ශක්තිය නැති හින්දා ගලව ගන්න තැන් තියෙන හින්දා තමයි ඕගොල්ලන් අහන්නේ කොහොමද එහෙම කරන්නේ කියලා. ඒකින්ද තමන් ගලවගත යුතු තැන් ගලවගත යුතුයි.
ආත්ම ශක්තිය හදාගත යුතුයි මරණය පලාගෙන යන්න. මරණයට කලින් මරණය පලාගෙන යන්න ඕන. ඒක තමයි කියන්නේ තමනුත් තමන්ගේ ශරීරයට වැඩ කරගන්න දිලා අයින් වෙනවා කියලා. මරණයට කලින් මරණය පලාගෙන ගිය මිනිහෙකුට එහෙම ඉන්න පුළුවන්. සිත නිතරම පවතින හිස් අවකාශයේ. වේදනාවට විතරයි හිත ළඟට එන්නේ. නැත්තම් හිත ළඟට එන්නේ නැහැ. ඔයගොල්ලන් හිතාගෙන හිටියට කොච්චර ළඟ ඉන්න දෙයක් කියලා නෑ පිටින් ඉන්නේ. හිස් අවකාශය තුල හිත පවතින්නේ. හිතට හිස් අවකාශය නැත්තම් ඉන්න බෑ. වේදනාවට විතරයි යා ළඟට ඇවිල්ලා පෙන්වන්නේ මම උඹත් එක්ක ඉන්නේ කියලා. වේදනාව නැත්තම් හිත ළඟට පිටින් ඉන්නේ. දැනීම් හැඟීම් පහත් එක්ක ඉන්නේ. පහක් තියෙනවනේ. ඇස කන නාසය දිව ශරීරය කියලා. ඔන්න ඔය පහ ආක්‍රමණය කරලා තියෙන හිත විසින්. හිත ආක්‍රමණය කරගෙන ඉන්න ඕගොල්ලන්ට ඇස් දෙකක් තිබුණට බලන්නේ එයා. එයා බලන්නේ කොහොමද දන්නවද? හිස් අවකාශය පෙන්නලා දුර පෙන්නනවා. මෙන්න මේ දුර තමයි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. මොනවා හරි දෙයක් හිතනකොට ඒකට දුරක් පෙන්නනවා. ඒ දුර තමයි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. අන්නේ දුර හදන්නේ හිත. ඔය හිස් අවකාශය සම්පූර්ණයෙන්ම අයින් කරායින් පස්සේ ප්‍රභාස්වර හිත පහළ වෙනවා. ප්‍රභාස්වර හිත කියලා කියන්නේ පංචේන්ද්‍රය පිරිසුදු භාවයටපත් වෙනවා. පංචේන්ද්‍රයට විතරයි දැනෙන්නේ. පංචේන්ද්‍රයට විතරයි ඔක්කොම සියල්ල සිද්ධ වෙන්නේ පංචේන්ද්‍රයට විතරයි. අන්න එතන තමයි ඔය නිල් දැල්ල කියන දේ. ප්‍රභාස්වර චිත්තය හටගන්නේ එතන. දැනට තියෙන්නේ හුදෙක් පුතජන මනුස්සයට ප්‍රභාස්වර චිත්තය නැහැ. ඒ කට්ටියෙන් තියෙන ඔය ලා කහ දැල්ල. ඒ කියන්නේ හිස් අවකාශය පවතින. හිස් අවකාශය අයින් වෙනවා නිර්වාණ ධාතුවට ඇතුල් වෙනකොට. හිස් අවකාශය අයින් වෙනවා. අයින් වෙලා ඉල කාලය ස්ට්‍රක් වෙනවා. නතර වෙනවා. කාලය නතර වෙනවා. පුදුම දරක් එතන. එන්න. ඇවිත් බලන්න. තිලෝචනා ඉස්සෙල්ලා පිරිමි ආත්ම ශක්තිය ගන්න. පිරිමියෙකුගේ සතු ආත්ම ශක්තිය ගන්න ඕන නිවන් දකින්න. පිරිමි ආත්ම ශක්තිය අරගෙන ඉවරලා පිරිමි ගැහණුත් නැති වෙන තැනට එනකන් එන්න ඕන. ඕගොල්ලන් අර කාන්තාව ඕගොල්ලන් භවය වෙලනවා. ඕගොල්ලන් කාන්තාව ගැහණුන්ට නිවන් දකින්න හරි අපහසුයි ඒක. කොහොම හරි උත්සාහ කරන්න පිරිමි ආත්ම ශක්තිය ගන්න. දැන් පිරිමිත් ඉන්නෝ ගෑනු ආත්ම ශක්තියටත් වැඩිය හීන වුන් ඉන්නවා. ඒ අතරින් ඔයත් අර ධම්මිලතාල වගේ පිරිමි ආත්ම ශක්තිය ගන්න නැත්තම් මේකට යන්න බෑ. නිකන් වැනෙනවා විතරයි. එහෙම වුණොත් ඔයාලට ලෞකික සුවයක් නැහැ. ලෝකෝත්තර සැපයක් නැති වෙනවා. දෙක එකක් කරගන්න පිරිමි ආත්ම ශක්තිය ගන්න. කොහොමත් මෙතනින් තමයි යන්න වෙන්නේ. මොන දෙරණ දැම්මත් මෙතනින් තමයි යන්න වෙන්නේ. මරණයෙන් තමයි කාටවත් යන්න තියෙන්නේ. මරණයට කලින් මරණය දැකලා යන එක තමයි සුදුසු. ඔය කහිර ඉවත් වෙන්න ඕන. ඔය කහිර ඉවත් වෙන්න ඕන. ඉවත් කරන්න මම අර කිව්වේ ඒ කහිර ඉවත් වෙන්නේ මරණයේ කඩතුරාව ඉරුවෙන් පස්සේ. මොහේ සම්පූර්ණ කඩතුරාව ඉරුවෙන් පස්සේ තමයි දැන් ඔයගොල්ලන් නිරෝධයට යන වෙලාවට විතරයි ඕක ඉරෙන්නේ. නැත්තම් නෑ. නිරෝධයට යනවා කියලා කියන්නේ 180 තද ග්‍රහණයේ ඉන්න වෙලාවට මොහේ කඩතුරාව ඉරෙනවා. ඒ කියන්නේ කහිර නැති වෙලා යනවා. අන්නේ කහිර නැතිවීම තමයි නිරෝධය කියලා කියන්නේ. ඕගොල්ලන් නිරෝධය ඇල්ලුවා නම් ඒ නිරෝධයටපත් වෙලා තියෙන්නේ. ඕගොල්ලන් ඒක තුල ගවේෂණය කරන්න තව මොනවා හරි ශේෂ ඉතුරු වෙලා තියෙනවා නම් ඒවත් අයින් කරන්න. ආත්මර අකුප්පාමේ චේතෝ විමුක්තිය හදන්න දැන්. නොසෙල්ලෙන හිත හදන්න. තව පැයකින් විතර එනවා කවුද මේ තිලිනගේ කල්යාණ මිත්‍රයයි තමන්ගේ නිර්මාණ අරගෙන එන්න අනුශාසනාවක් තියෙන කරන්න. තව පැයකින් විතර